අපි KP ගැන ඉගෙන ගත්ත, KC ගැන ඉගෙන ගත්ත, සමතුලිතතාවයේ මූලික කරුණු ටික ඉගෙන ගත්තා. අද අපි යන්නේ සමතුලිතතාවයේ යටතේ KP හා KC අතර සම්බන්ධයක් ලබා ගන්න. එහෙනම් ලියන මාතෘකාව KP හා KC අතර සම්බන්ධය. එයට දෙනවා පහත පොදු සමතුලිතය සලකන්න කියලා. KP හා KC අතර සම්බන්ධය ලියලා පහත පොදු සමතුලිතය සලකන්න කියලා ලියනවා. මම ගන්නවා මෙන්න මේ වගේ සමතුලිතයක්. සිම්පල් වලින් දක්වන්න ස්ටොයිකියෝමීටිය. හරි. ඔන්න ඔකයි සමතුලිතය. මම KP සහ KC සඳහා ප්‍රකාශන ලියුවොත් කොහොමද එන්නේ? KP සහ KC සහ KP සඳහා ප්‍රකාශන ලියුවොත් මට ලැබෙනවා මෙන්න මෙහෙම. KC කියන්නේ සාන්ද්‍රණ සුරින්නේ. එහෙනම් එනවා. C සාන්ද්‍රණය C බලය D සාන්ද්‍රණයේ D බලය බෙදීම A සාන්ද්‍රණයේ A බලය වාරයක් B සාන්ද්‍රණයේ B කියන බලය. ඔය විදියට මට එනවා KC සඳහා ප්‍රකාශනයක්. ඊට පස්සේ මම ඕකටම ලියනවා KP සඳහා ප්‍රකාශනයකුත්. KP සඳහා ප්‍රකාශනයකුත් මම ලියනවා. බලමු. KP ගත්තාම KP සමානයි PC ගෑස් වාරයක් PD ගෑස්. PC ගෑස් වල C වෙනි බලය, PD ගෑස් වල D වෙනි බලය බෙදීම PA ගෑස් වල A වෙනි බලය වාරයක් PB ගෑස් වල B වෙනි බලය. හරි, ඕකේ. මට දැන් ওই දෙක අතර සම්බන්ධයක් ගොඩනගා ගන්න ඕන. ওই දෙක අතර සම්බන්ධයක් ගොඩනගා ගන්න මට උදව් වෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි. අපි හොඳ ආකාරවම දන්න PV සමාන nRT කියන සමීකරණය. PV සමාන nRT කියන සමීකරණය මම ගත්තාම මම මේ V මේ පැත්තට අරන් ගත්තාම P සමානයි n බෙදීම VRT. n බෙදීම V කියන්නේ සාන්ද්‍රණය. මවුල ගාන බෙදීම පරිමාව කියන්නේ සාන්ද්‍රණය. එහෙනම් P සමානයි CRT කියලා මට ලැබෙනවා. හරි. එහෙනම් ඔන්න දැන් වැඩේ ටිකක් ගොඩ. එහෙනම් මට මෙන්න මේ ආංශික පීඩනය වෙනුවට මට මෙතන CRT ආදේශ කරන්න පුළුවන්. ආදේශ කරමු ඉතින්. එහෙනම් මම දානවා KP සඳහා ප්‍රකාශන නැවතත් ලියුවාම එනවා KP සමානයි. දැන් PC වල C වෙනි බලය විතර මම දාන්නේ C සාන්ද්‍රණය වාරයක් RT වල C වෙනි බලය. C වල ආංශික පීඩනය වලට මේක දැම්මා. CRT කියන පදේ දැම්මා. හරිද? ඔය විදියට අනිත් ඒවාටත් දාමු. D වල ආංශික පීඩනය වලට දාන්නේ D වල සාන්ද්‍රණය වාරයක් RT D වල බලය බෙදෙනවා. A වල සාන්ද්‍රණය RT A බලය ඊට පස්සේ දානවා මුල කිරීම D වල සාන්ද්‍රණය වාරයක් RT D වල බලය. ඔන්න මම KP සඳහා ප්‍රකාශනයක් ගත්තා. ඊට පස්සේ මම ඕක පොඩ්ඩක් ABCD තියෙනව ලං කර ගන්නවා. මොකද මට සුළු කරගන්නයි ඕන දැන්. බලමු ලං කරලා. මේ හරියට ගන්නවා. C මම ගන්නවා C ගෑස් වල සාන්ද්‍රණය වාරයක් D ගෑස් වල සාන්ද්‍රණය බෙදීම A ගෑස් වල සාන්ද්‍රණය වාරයක් B ගෑස් වල A සාන්ද්‍රණය. මෙතන C මෙතන D වල B බලය. RT එතකොට RT දාමු. RT ගත්තාම RT වල මෙතන C බලයක් තියෙනවා, මෙතන D බලයක් තියෙනවා. එහෙනම් බල දෙකක ගුණිතය කියන්නේ බල එකතු වෙනවා. එහෙනම් C ධන D. RT වල C ධන D වෙන බලය කියලා ගන්නවා. ඒක මෙතකොට යනටත් වෙනවා RT වල A ධන B. හරි. මොන දැන් ගොඩක් දුරට මම ප්‍රකාශනය සුළු කරගත්තා. දැන් මොකද කරන්නේ? දැන් බලන්න මෙන්න මේක. මෙන්න මේ ටික බලන්න.
මේ මොකද්ද දෙන්නේ මේ? ඒ ඇවිල්ලා KC ම නේද? KC ම තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මට ඒක වෙනකොට KC දාන්න පුළුවන්. එහෙනම් KP සමානයි KC වාරයක් මෙන්න RT ඇවිල්ලා RT වල C ධන D මේක උඩට ගෙනිච්චොත් අඩු කිරීම A ධන B. C ධන D මේ A ධන B උඩට ගෙනිච්චොත් අඩු කිරීම A ධන B. එහෙම නොත් එක එතෙන්ට එනවා. මට ගන්න පුළුවන් ඩෙල්ටා n කියලා පදයක්. එතකොට ඩෙල්ටා n කියන්නේ මොකක්ද? ඩෙල්ටා n කියලා කියන්නේ පළවල ස්ටොයිකියෝමෙට්‍රි සංඝටකයන් වල එකතුව ප්‍රතික්‍රියාවල ස්ටොයිකියෝමෙට්‍රි සංඝටකයන් වල එකතුවෙන් අඩු කරනවා. ඒ කියන්නේ C ධන D වලින් C ධන D 5යි නම් A ධන B 3යි නම් ඩෙල්ටා n කියන්නේ 5න් 3ක් අඩු කරලා 2. ඉතින් ඔන්න KP සහ KC අතර සම්බන්ධයක් අපි ලබා ගත්තා. දැන් ගොඩ වැඩි. මේන් සම්බන්ධය. එහෙනම් අපිට ඊට පස්සේ KP දන්නව නම් ඕනම වෙලාවක KC හොයන්නත් පුළුවන්. දැනගන්න ඕන උෂ්ණත්වය සහ ඩෙල්ටා. ඒ කියන්නේ ඩෙල්ටා n දන්නවනේ. ඉතින් තුඩු සමීකරණය දන්නවනේ. උෂ්ණත්වය දන්නව නම් KP දන්නවනේ KC හොයන්න පුළුවන්. නැත්නම් KC සහ උෂ්ණත්වය දන්නවනේ KP හොයන්න පුළුවන් ඊට පස්සේ. ඉතින් හරිම ලේසි. ඔය විදියට අපිට ගාන හදන එක. මොකද අපි එකක් හොයාගත්තාම අනිත් එකත් නිකම්ම එනවා. එක ගණන් කුරුල්ල දෙන්න. හරි ඕකේ. ලියා ගන්නවා. ඊට පස්සේ ලියනවා ඒකේ අර්ථය ඩෙල්ටා n සමානයි ඩෙල්ටා n සමානයි පළවල ස්ටොයිකියෝමෙට්‍රිකයන්ගේ එකතුව පළවල ස්ටොයිකියෝමෙට්‍රිකයන්ගේ එකතුව අඩු කිරීම ප්‍රතික්‍රියකවල ස්ටොයිකියෝමෙට්‍රිකයන්ගේ එකතුව ප්‍රතික්‍රියකවල ස්ටොයිකියෝමෙට්‍රිකයන්ගේ එකතුව ඩෙල්ටා බිඳුව වෙනවා ඩෙල්ටා බිඳුව වෙන ඉතින් RT වල බිඳුව වෙන බලය කියන්නේ එකයිනේ ඕන මේක බිඳුව වෙන බලය එකයිනේ එහෙනම් එහෙම වෙලාවට KP KC ට සමාන වෙනවා තර ලොකුම දාලා ලියනවා
ඩෙල්ටන් සමානයි බිඳුව විට KP සමානයි KC වේ. KP සහ KC සමාන වෙන්නත් එතකොට පුළුවන්. ඇතැම් අවස්ථාවලදී. දැන් මෙන්න මොකක්ද අවශ්‍යතාවය? මේ ස්ටෝයිකම් ටිකක් ඒවල එකතුව මේ පැත්ත එකතුවට සමාන වෙන්න ඕන. මෙතන එකතුව 3යි නම් A ධන B වල එකතුව 3යි නම් C ධන D වල එකතුව 3 වුණොත් KP සමානයි KC වෙනවා. වැඩේ ගොඩේ හේලා. හරි. අපි ඔකට ගානක් හදමු. ලියනවා පළවෙනි ගාන. කෙල්වින් 300 දී පහත සමතුලිතය සඳහා KC සමාන 1.2 වැඩි කිරීම 10 ඍණ 1 මවුල ගන්න ඩෙසිමීටර නම්. KC සමානයි 1.2 වැඩි කිරීම 10 ඍණ 1 මවුල ගන්න ඩෙසිමීටර නම් 300 කෙල්වින් දී KP සොයන්න. 300 කෙල්වින් දී KP සොයන්න. හරි මේක තමයි සමතුලිතය. හදන්න බලන්න. පොඩි වෙලාවක් දෙන්න හදන්න ටක් ගාලා. හරි. ඔය ගාන හදන්න ඉතින් ඔය ගාන කරමු. සමීකරණ ලිය ගන්න මුලින්ම KP සමාන KC RT ඩෙල්ටා N. ඩෙල්ටා N මට හොයාගන්න වෙනවා. මෙතන තුඩිත වෙලා තියෙන්නේ. එහෙනම් ඉතින් මේ පැත්තේ වායු අණු 2යි. ඩෙල්ටා N සමාන. එතකොට 2 අඩු කිරීම මේ පැත්තේ 1යි. ඩෙල්ටා N සමාන 1යි. එහෙනම් KP සමානයි KC වාරයක් RT වල පළවෙනි පදේ කියන්නේ RT ම තමයි. දැන් KP සමානයි KC වල RT. එහෙනම් මම KC දන්නවා. R දන්නවා T දන්නවා. R 8.314යි. T 300 කෙල්වින් කියලා දීලා තියෙනවා. ආදේශ කරලා KP මට හොයන්න පුළුවන් පහසු වෙනවා. හරි. ඊට පස්සේ ඔය දේවල් ආශ්‍රිතව පාස්වර්ඩ්ස් කරන් ටිකක් තියෙනවා. මම ඒ ටික පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒ ටික කරන්න. ඒ ටික දැන් මම මේ ටයිම් එකේ හදවන එකේ තේරුමක් නැහැ. එතකොට ඊළඟට ගානක් දෙන්නම් ලියා ගන්න. මේ ගානත් හදලා අපි ඊළඟ කොටසට යමු.
මේ ගාන මම හදන්න නැහැ. ඒක උත්තරේ ගන්න අවශ්‍ය කරන තියරි එක මම කියලා දෙනවා. මේක ටිකක් විශේෂිත ගානක්. හරි. ලියන්න. A නම් මූලද්‍රව්‍යය. A නම් මූලද්‍රව්‍යය. A2O5 නම් වායුමය ඔක්සයිඩයක් සාදයි. A2O5 නම් වායුමය ඔක්සයිඩයක් සාදයි. කෙල්වින් 300ට ඉහළ උෂ්ණත්වයේදී එය පහත සමතුලිතය පෙන්වයි. හරි. සමතුලිතය යන 2A2O5 ගෑස් ප්‍රත්‍යාවර්තී තලය 2A2O5 ගෑස් ප්‍රත්‍යාවර්තී තලය 4AO2 ගෑස් ධන O2 ගෑස් ඔය විදිහට එන්නේ සමීකරණ. ඊට පස්සේ දෙනවා A2O5 ගෑස් 0.125 මවුල X නම් නිෂ්ක්‍රීය වායුවක 0.125 මවුල මිශ්‍ර කර 0.125 මවුල මිශ්‍ර කර කෙල්වින් 400දී 8.314 ඝන ඩෙසිමීටර් පරිමාව ඇති බල්බයක තබා සමතුලිත වීමට ඉඩ හරින ලදී. එවිට සමතුලිත මුළු පීඩනය 1.3 වැඩි කිරීම 10.5ක් විය. 1.3 වැඩි කිරීම 10.5 පැස්කල් විය. ලියනවා රෝමි ලක්කම් 1. සමතුලිත අවස්ථාවේ එක් වායුවේ මවුල භාග සොයන්න. සමතුලිත අවස්ථාවේ එක් වායුවේ මවුල භාග සොයන්න. රෝමි ලක්කම් 2. ඉන්පසු බල්බයේ උෂ්ණත්වය කෙල්වින් 500 දක්වා වැඩි කරන ලදී. එවිට සමතුලිත මුළු පීඩනය 2.25 වැඩි කිරීම 10.5 පැස්කල් විය. 2.25 වැඩි කිරීම 10.5 පැස්කල් විය. නව සමතුලිත O2 මවුල භාගය සොයන්න. රෝමි ලක්කම් 3. ඉහත ප්‍රතිඵල මගින් ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකද අවශෝෂකද යන්න පහදන්න. හරි. ඕකේ දැන් කියවන නිෂ්ක්‍රීය වායුවක් කතාව මම එක පැහැදිලි කරන්න. නිෂ්ක්‍රීය වායුවක් සමතුලිත පද්ධතියකට එකතු කරවදී මොකද්ද වෙන්නේ? සමතුලිතව බලපෑමක් එනවද? සමතුලිත බලපෑමක් ඇති වෙනවා කියන්නේ ආංශික පීඩන වෙනස් වෙන්න බෑ. ආංශික පීඩන වෙනස් වෙයිද?
මේකෙන් දැන් අපි ගත්තොත් ඔක්සිජන් වල ආංශික පීඩනය PO2 සමාන වෙනවා P මුළු වාරයක් XO2 ඒ කියන්නේ ඔක්සිජන් වල ආංශික මේ ඔක්සිජන් වල මවුල භාගය. ඕක ඩෝල්ටන් ආංශික පීඩනය මේ කියවුනේ. එතකොට නිෂ්ක්‍රීය වායුව එකතු කරාම මොකද්ද වෙන්නේ? නිෂ්ක්‍රීය වායුව එකතු කරාම මුළු පීඩනය වැඩි වෙනවා. මවුල භාගය අඩු වෙනවා. මොකද මවුල ගාන වැඩි වුණානේ නිෂ්ක්‍රීය වායුව මවුල නිසා. ඒ නිසා මේක වැඩි වෙලා මේක අඩු වෙලා මෙන්න මේක නියතව තියා ගන්නවා. ආංශික පීඩනය වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් ආංශික පීඩනය වෙනස් වෙන්නේ නැත්නම් KPKC වෙනස් වෙන්න විදියක් නැහැ. ඉතින් සමතුලිතතාවයට බලපෑමක් ඇති වෙන්නේ නැහැ නිෂ්ක්‍රීය වායුවක් ඇති කරා කියලා. ආංශික පීඩන වෙනස් වෙන්නේ නැහැ. පීඩනය වැඩි වෙනවා. මවුල භාගය අඩු වෙනවා. ඒ දේවල් වෙනවා. හරි. ලියනවා තර ලකුණක් දාලා. සමතුලිත පද්ධතියකට නිෂ්ක්‍රීය වායුවක් ඇතුළත් කළ විට සමතුලිත පද්ධතියකට නිෂ්ක්‍රීය වායුවක් ඇතුළත් කළ විට එමගින්ද පීඩනයක් ඇතිවන නිසා පද්ධතිය මුළු පීඩනය වැඩිවීමක් සිදුවේ. එනම් සමතුලිත මුළු පීඩනයට නිෂ්ක්‍රීය වායුවෙන්ද දායකත්වයක් ඇත. පද්ධතිය මුළු මවුල ගණනට නිෂ්ක්‍රීය වායුවේ මවුල ගණනද එකතු වන නිසා මවුල ගණන වැඩි වී සමතුලිත මවුල භාග අඩු වේ. අන්තිම පොයින්ට් එක. සමතුලිතතාවය ඇති කිසිදු සංඝටකයකට ආංශික පීඩන වෙනස් නොවේ. එනම් සමතුලිත පද්ධතියක නිෂ්ක්‍රීය වායුව එක් කිරීමෙන් එහි සමතුලිතතාවයට කිසිදු බලපෑමක් ඇති නොවේ. හරි. ඊට පස්සේ ලියන මාතෘකාව සමතුලිතතා දෙකක් එකම පද්ධතිය තුල ඇති විට කියලා මාතෘකාව ලියලා 2012 ලෙවල් 5 වෙනි කොටසේ ඒ ගාන try කරන්න. හදන්න වෙලාව දෙනවා විනාඩි 15ක්. විනාඩි 15යි නියමිත කාලය. මොකද එසේකට පැය භාගයක් හම්බ වෙන විභාගෙදී. ඒකට විනාඩි 15කින් හදන්න පුළුවන් වෙන්න ඕන. 2012 ලෙවල් 5 වෙනි එසේ එකේ ඒ කොටස හදන්න දැන්. මම ඒක ඩිස්කස් කරනවා හැදුවට පස්සේ.
හරි අපි හදමු. මේක කියනවා දෙවෙනි කොටසේදී තමයි කියන්නේ එහි ආරම්භ මූල සංඛ්‍යාව ඒ වූයේ නම් කියලා. ඒක මුලදී දීලා නැහැ. ඒ නිසා ප්‍රශ්නේ හොඳට කියවලා ඉන්න වෙනවා අපිට ගාන හදන්න. ඒක වැදගත් පොයින්ට් එක. හරි. මේ ගාන හදද්දි මේක අහන්නේ KP ගණනය කරන්නේ. හදමු ඉතින්. බලමු. පහේ A. මට දීලා තියෙන සමතුලිතතාවය තමයි 2A ගෑස් B බවට පත් වෙනවා. ඕකේ. කියනවා ආරම්භයේ තිබිච්ච A මවුල ගාන සිම්පල් A ලු. එහෙනම් මම ලියනවා ආරම්භක මවුල A. ආරම්භ මවුලතර මේව නැහැ. වැයවල සෑදෙන මවුල ලිව්වහම නැත්නම් අඩුවන වැඩි වෙන මවුල ලිව්වහම කියනවා A හි ආරම්භ ප්‍රමාණය 140ක් B බවට පත් වෙනවලු. 140ක් කියන්නේ 100න් 40ක්. එහෙනම් 10 නම් 4ක්. ඒ කියන්නේ 0.4ක්. එහෙනම් A තිබ්බනම් 0.4යි A තමයි වැය වෙන්නේ. එහෙනම් ස්ටෝයිකයේ විදිහ දෙකට එක නිසා මේකේ හැදෙනවා 0.2යි A. සමතුලිත මවුල මම ගත්තාම මේක එතකොට ඉතිරි වෙනවා 0.6යි A. මෙතන ඉතිරි වෙනවා 0.2යි A. හරි. එතකොට ඕකට මම සමතුලිතතාවය හදාගන්නයි ඕන. ඉතින් මට සමතුලිත මවුල ගානෙන් වැඩක් නැහැ නේ සමතුලිතතාවයේදී. මොකක්ද ඕන? ආංශික පීඩන ඕනනේ. මේක මුළු පීඩනය නම් දීලා තියෙනවා. මුළු පීඩනය දීලා තියෙනවා. ඉතින් මම ආංශික පීඩනය හොයන්න නම් මට මවුල භාගයට යන්න වෙනවා. එහෙනම් සමතුලිත මුළු වායු මවුල ගාන මම ලියනවා. සමතුලිත මුළු වායු මවුල සමානයි 0.6යි A ධන 0.2යි A. මම PB ගත්තොත් PB ගත්තොත් P මුළු වාරයක් XB තමයි එන්නේ. ඉතින් P මුළු තියෙනවා මේකේ 4 වැඩි කිරීම 10 5ක්. එතකොට B වල මවුල භාගය එනවා මුළු මවුල ගාන මේකනේ 0.8යි එන්නේ. එතකොට B වල මවුල භාගය එනවා 0.8යි A. උඩ එනවා B වල මවුල ගාන 0.2යි A. A උඩ ඒට කැපෙනවා. එහෙනම් නෝක සුරු කරාට පස්සේ මෙතන තියෙන එතන 4 වැඩි කිරීම 10 5යි පැස්කල්. වාරයක් 4න් 1 4ට 4 කට්. 1 වැඩි කිරීම 10 5යි පැස්කල් තමයි PB ගෑස් එන්නේ. PB ගෑස් එන්නේ එක. ඊට පස්සේ PB ගෑස් විතරක් හොයලා බෑ මට. PA ගෑස් උත් හොයන්න ඕන. PA ගෑස් ගත්තාම ඒකත් වෙන්නේ ඉතින් මේ විදිහටමනේ P මුළු වාරය X මුළු. එතකොට එනවා P මුළු වෙනවා මේකමයි 4 වැඩි කිරීම 10 5මයි. X එන්නේ එතකොට 0.8න් 0.6ක්. ඒ කියන්නේ 4න් 3න් 4ට 4 කට්. ඒ කියන්නේ 3 වැඩි කිරීම 10 5ක් පැස්කල්. ඔන්න දෙකේ ආංශික පීඩන දෙකම හොයාගත්තා. දෙකේ ආංශික පීඩන හොයාගත්තා. ඊට පස්සේ ඉතින් ආදේශ කරන්න නැති KP සඳහා ප්‍රකාශනය ආදේශ කරන්න. KP සමානයි B ගෑස් සාන්ද්‍රණය බෙදීම සාන්ද්‍රණය P B වල ආංශික පීඩනය බෙදීම PA වල ආංශික පීඩනය වර්ගය. එහෙනම් B වලට ආවේ 1 වැඩි කිරීම 10 5යි. මෙතන ආව 3 වැඩි කිරීම 10 5 ඒකේ වර්ගය 3 වැඩි කිරීම 10 5 වර්ගය. ඒ කියන්නේ 1 බෙදීම 3 වර්ගය 9 වාරයක්. මෙතන 10 5 මෙතන 10 10ක් තියෙන. එහෙනම් උඩට ගත්තම 10 ඍණ 5යි. එහෙනම් 1 බෙදීම 9 වාරයක් 10 ඍණ 5යි කියලා මට උත්තර එනවා පළවෙනි කොටසට. හරි. හදාගන්න.
හරි. ඊට පස්සේ දෙවෙනි කොටස ගත්තාම කියනවා පද්ධතියේ උෂ්ණත්වය කෙල්වින් 2T දක්වා වැඩි කරාම ඉහත ප්‍රතික්‍රියාවට අමතරව තවත් ප්‍රතික්‍රියාවට ඒ භාජනය වෙනවා. මෙන්න බලන්න එකක් මැදිවට දෙකක් බලන්න. තව ප්‍රතික්‍රියාවට භාජනය වෙනවලු ඒ මොකක්ද කියන්නේ කියලා. එහි ආරම්භ ප්‍රමාණයෙන් 20ක් C සහ D බවට පරිවර්තනය වී ඇති බවද. සමතුලිතයේදී එහි ආරම්භක ප්‍රමාණයෙන් 20ක් C බවට D බවට පත් වෙනවා. එහෙනම් එහි ආරම්භ ප්‍රමාණය කියන්නේ ඒ කියන්නේ දීලා තියෙන සිම්පල් වේ කියන්නේ. ඒ වලින් 20ක් කියන්නේ 0.2යි එන්නේ 20ක් කියන්නේ. 10න් 2යි කියන්නේ 0.2යි. 0.2යි ඒ පත් වෙලා C හා D බවට. එහෙනම් මෙතනින් 0.2ක් වැය වෙනවා. මෙතන කීයක් හැදෙනවද? හිස්ටෝරික කිමිතිය 2ට 1යි. 0.2ක් වැය වෙනවා. මෙතන හැදෙන්නේ 0.1යි. මෙතන හැදෙන්නේ 0.1යි. D වලත් එහෙමයි. ඊට පස්සේ කියනවා C සහ D බවට පරිවර්තනය වී ඇති බවද එහි ආරම්භ ප්‍රමාණයෙන් 20ක් ඉතිරිව ඇති බවද. 20ක් මේක බවට පත් වුණා. 20ක් ඉතිරි වෙලක් තියෙනවා. එහෙනම් තව 100ට කීයක් ඉතිරිද? 60. එහෙනම් ඉතිරි 60ට පත් වෙන්න ඕන මෙයා බවට. 20ක් මෙයා බවට පත් වුණා. 20ක් ඉතිරි වෙලා තියෙලු. එහෙනම් ඉතිරි 20 මෙයා බවට පත් විය යුතුයි. 20 නෙමෙයි 60. හරි මෙතන 20යි ඉතිරි 20යි 40යි. ඒතර 100න් 60ක් ඉතිරි වුණේ 60 මෙයා බවට පත් වෙනවා. එහෙනම් 60ක් B බවට පත් වෙනවා. මෙතන 60ක් කියන්නේ 0.6ක්. ඒතර හිස්ටෝරික කිමිතිය 2ට 1 නිසා 0.6යි A වලින්. මෙතන ලැබෙන්නේ 0.3යි A වගේ ප්‍රමාණයක්. 0.3යි A තමයි ලැබෙන්නේ. මොකද 60ක් කියන්නේ 0.6යි A 0.6යි මේක බවට පත් වෙන්නේ 0.3යි A තමයි B පළ විදියට ලැබෙන්නේ. එතකොට ඒ වල ඉතුරු 20ක් A කියන්නේ 0.2යි A ඉතුරු අවසානයේ සමතුලිතයේදී. ඔන්න එන සමතුලිත මවුල ගණන් මම හොයාගත්තා. පළවෙනි ප්‍රශ්නේ අහන්නෙත් ඒකනේ. A B හා C A B C හා D වල සමතුලිත මවුල ගණන් තමයි අහන්නෙත් මගෙන් පළවෙනි ප්‍රශ්නේ. එහෙනම් NA සමාන 0.2යි A NB සමාන 0.3යි A NC සහ ND සමාන 0.1යි කියලා එනවා. ඊට පස්සේ KP ගණනය කරනවා. ඉතින් KP ගණනය කරන්න පුළුවන් සමතුලිත මවුල ගන්නවනේ. සමතුලිත මවුල ගන්න දන්නවා. ඉතින් සමතුලිත මවුල භාග ගන්න මේ මුළු මවුල සංඛ්‍යාව එකතුව උඩින් දානවා ඒ අදාළ මවුල ගන්න. උදාම එකක විතරක් හොයලා කියන්නම්කො. එතකොට දැන් අපි PB හොයනවා. KP හොයද්දී අපිට මේ සමතුලිතයට KP හොයන්න කියන. එතකොට අපිට PB හොයන්න. එතකොට PB කියන කලින් වගේම P මුළු වාරයක්. XB මේ කෙලින්ම සමතුලිතතා නියමයට ආදේශ කරලා මේක හෙව්වත් කවන්න වෙනම හොයන්න ඕනේ නැහැ. මේ තේරෙන්න තමයි වෙනම හෙව්වේ. එතකොට මම ගනිද්දි PP මට PP සඳහා එන වගේ ඔතන දැන් මුළු පීඩනය දීලා නැහැ. මුළු පීඩනය නොදුන්නට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද සමතුලිතයේ දැන් AB සමතුලිතයේ පීඩනය තියෙනවා මෙතන දෙවෙනි ප්‍රශ්නය අහන්නේ මේ දෙවෙනි සමතුලිතතාවය සඳහා සමතුලිතතා නියතයනේ. එතකොට දෙවෙනි සමතුලිතතාවය සඳහා සමතුලිතතා නියතය ගනිද්දී අපිට PV ඕන වෙන්නේ මේ සමතුලිතය වෙනවා අපි PC හොයමු. PC සමාන XC. එතකොට P මුළු පීඩනය දීලා නැහැ. P මුළු දීලා නැහැනේ. නෑ දීලා නැහැ. දීලා නැත්නම් අපිට P කියලාම ගන්න වෙනවා. නොදුන්නට ප්‍රශ්නයක් නැහැ. මොකද මෙතන 2යි මෙතනත් 2යි. ඒ නිසා P ට P කැපිලා යනවා. එනිසා KP ප්‍රකාශනයේදී කැපිලා යන නිසා මුළු පීඩනය දුන්නත් එකයි නැත්ත් එකයි අවුලක් වෙන්නේ නැහැ. P වැඩි කිරීම මෙතන එනවා C වල මවුල භාගය. C වල මවුල භාගය මට එනවා එතකොට 0.1යි A මුළු මවුල ගන්න එනවා 0.7. එහෙනම් 7න් 0.7න් 0.1 කියන 7න් 1. එහෙනම් 7න් 1යි P තමයි PC වෙන්නේ. ඉතින් ওই විදිහට PC හොය PD මේ ගන්න බලන්නේ. PC එතකොට PD මේකමයි. PA හොයලා KP සඳහා ආදේශ කරලා උත්තරේ ගන්න පුළුවන්. නැත්නම් KP සඳහා ප්‍රකාශ වෙන කෙලින්ම මේකට දැම්මත් අවුලක් නැහැ. ඒ විදිහටයි හදන්නේ. ඊට පස්සේ තුන්වෙනි කොටසේ අහනවා මේ සමතුලිතයේ KP සඳහා ගන්නකොට ඒ KP හොයන්න පීඩනය දැනගන්න ඕනේ. ඉතින් පීඩනය හොයාගන්න පුළුවන් කලින් උෂ්ණත්වයේදී. ඒ කියන්නේ සෙල්සියස් කලින් කරේ T උෂ්ණත්වයේදී
ඒකේදී සහ දෙකැටි උෂ්ණත්වයේදී P7 nRT සමීකරණ දෙපාරක් දාලා පීඩනය හොයාගත්තා නම් මුළු පීඩනය මේ KP සඳහා ගයක් ගන්න පුළුවන්. ඒක ලේසි. හරි. ඒකත් හදාගන්න. අපි යමු KP ගෑසි වල අවසාන කොටසට. සිද්ධාන්තවල අවසාන කොටසට. ලියන මාතෘකාව විෂම ජාතිය රසායනික සමතුලිතතාවය. හරි. මොකද්ද මේ විෂම ජාතිය කියන්නේ? මොකද්ද සමජාතිය කියලා කියන්නේ? විෂම ජාතිය කියලා කියන්නේ එකම භෞතික තත්ත්වය නැතුව එක එක ජාතියේ භෞතික තත්ත්වවල ප්‍රතික්‍රියා හා ඵල තියෙනවා. එකම භෞතික තත්ත්වයේ තියෙනම් ප්‍රතික්‍රියා හා ඵල කියන වායු නම් වායු විතරයි සමතුලිතේ පුරවට තියෙන්නේ. ද්‍රව නම් ද්‍රව විතරයි. අන්න එහෙම ඒවට අපි කියනවා සමජාතිය රසායනික සමතුලිතය කියලා. හරි. අපි ලියාගමු. මාතෘකාවල විෂම ජාතිය රසායනික සමතුලිතතාවය ඒකට ලියනවා. රසායනික සමතුලිතතාවයක සියලුම ප්‍රතික්‍රියක හා ඵල එකම භෞතික තත්ත්වයේ පවතී නම් ඒවා සමජාතීය රසායනික සමතුලිතතාව වන අතර වෙනස් භෞතික අවස්ථාවල පවතී නම් විෂම ජාතිය රසායනික සමතුලිතතාවය. හරි. අපි බලමු උදාහරණයක්. කාබන් ඝනය ජල වාෂ්පත් එක්ක එකතු වෙලා සමතුලිතයක් හදනවා. කාබන් මොනොක්සයිඩ් ගෑස් සහ ඊට පස්සේ H2 ගෑස්. මේකත් සමතුලිතතා නියතේ ලියද්දි මෙන්න මේක ලියන්නේ නැහැ අපි. මොකද ඝනයක සාන්ද්‍රණය අපි වෙනස් වෙන්නේ නැහැ, නියතයි කියලා සලකනවා. ඒ නිසා KC ප්‍රකාශනයට අපි ඝනයන් ඇතුළත් කරන්නේ නැහැ. එන KC සඳහා මම ප්‍රකාශනය ලියන්නේ ඝන නැතුව. KC KP දෙකේ මෙහෙම. මේ විදියට එන්නේ. ලියන්න මෙන්න මේක ලියලා ඊට පස්සේ ලියනවා KC ප්‍රකාශන ලිවීමේදී ඝනයක සාන්ද්‍රණ නියතයයි සලකා. KC ප්‍රකාශන ලිවීමේදී ඝනයක සාන්ද්‍රණ නියතයයි සලකා. ඝනවල සාන්ද්‍රණ ප්‍රකාශනයට ඇතුළත් නොකෙරේ. ඊට පස්සේ KC සඳහා ප්‍රකාශනය දාලා ඊට පස්සේ එනවා KP ප්‍රකාශන ලිවීමේදී ඝන මගින් සැලකිය යුතු පීඩනයක් ඇති නොකරන නිසා ප්‍රකාශනයට ඝනයක් ඇතුළත් නොවේ. ඊට පස්සේ තරු ලකුණක් දාලා ලියනවා. මේ ගොඩක් වැදගත්. සමතුලිතව පවතින පද්ධතියකට ඝනයක් ඇතුළත් කිරීමෙන් සමතුලිතතාවයට කිසිදු බලපෑමක් ඇති නොකරේ. ඒ කියන්නේ මෙහෙමයි සමතුලිතයේම තියෙන ඝනයක් වැඩිපුර දැම්ම කියලා අර ලේචට්ලිය මුරු දැම්මට උන ඉස්සරහට නැඹුරු වීම පස්සට නැඹුරු වීමක් වෙන්නේ නැහැ. හැබැයි සමතුලිතයට පිටින් වෙන ඝනයක් දැම්ම සමහර වෙලාවට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමතුලිතයත් එක්ක ප්‍රතික්‍රියාවක් වෙන එකක් දැම්ම. එහෙමනොත් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. සමතුලිතයේම තියෙන ඝනයක් දැම්ම කියන මොකද කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ලියනවා. නමුත් යම් ඝනයක් සමතුලිත ප්‍රතික්‍රියාවේ අඩංගු වේ නම් සමතුලිතතාවය පවත්වා ගැනීමට
එම ගණය සල්පයක් හෝ පැවතිය යුතුය. එම ගණය සල්පයක් හෝ පැවතිය යුතුය. හරි. ලියන අන්තිම ප්‍රශ්නය KPKC වගේ. මීට අමතරව පාස් පේපර්ස් තියෙනවා. පාස් පේපර්ස් ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. පරිමාව ඝන ඩෙසිමීටර් 5ක් වන සම්වෘත බඳුනක ඝන කාබන් 0.843ක් ඝන කාබන් 0.843 ඝන ඩෙසිමීටර පරිමාවක් අඩංගු කර ඇත. පරිමාවක් අඩංගු කර ඇත. මෙම බඳුන තුළට හීලියම් හා කාබන් ඩයොක්සයිඩ් වායු වල සමමෞලික මිශ්‍රණයක් එකතු කර හීලියම් හා කාබන් ඩයොක්සයිඩ් මවුල වල සමමෞලික මිශ්‍රණයක් එකතු කර කෙල්වින් 300ට පත් කළ විට බඳුන තුළ මුළු පීඩනය 1.2 වැඩි කිරීම 10.6 පැස්කල් විය. 1.2 වැඩි කිරීම 10.6 පැස්කල් විය. අනතුරුව බඳුන 500 කෙල්වින් දක්වා රත් කළ විට පහත සමතුලිතය ඇති විය. එවිට මුළු පීඩනය 2.4 වැඩි කිරීම 10.6 පැස්කල් විය. ප්‍රතික්‍රියාව සඳහා වැය වූ ඝන කාබන් වල පරිමාව නොගැනිය හැකිනම් රෝමිලක්කම 1 කෙල්වින් 300 දී බඳුන තුල අඩංගු එක් වායුවේ මවුල ප්‍රමාණය රෝමිලක්කම් 2 500 කෙල්වින් දී බඳුන තුල ඇති එක් වායුවේ ආංශික පීඩන අංක 3 500 කෙල්වින් දී KP ගණනය කරන්න. 500 කෙල්වින් දී KP ගණනය කරන්න. හරි. ඔය ගානේ මහා අමුතු දෙයක් නැහැ. ඒ කියන්නේ මේ ගාන හදද්දී සැලකිලිමත් වෙන්න ඕනේ එකම දේ තමයි දැන් මෙන්න මේ වායු බඳුන 5 ඝන ඩෙසිමීටර දුන්නේ. මේක මෙන්න මේක 8.843 ඝන ඩෙසිමීටර පරිමාවකින් කාබන් පීඩනය. විතර වායුවට තියෙන පුළුවන් මේ පරිමාව විතරයි. එහෙනම් PV සමාන nRT දාද්දී PV සමාන nRT වල V වේගයට සලකන්න ඕන මේ වායු පරිමාව විතරයි. ඒ දේවල් වලට අරන් තමයි ගාන හදන්න තියෙන්නේ. ওই ගාන වෙන කිසිම අමුතු දෙයක් නැහැ. එහෙනම් ඒ ගානත් හදා ගන්න පුළුවන්. හරි. එනවන්න KPKC සඳහා සම්බුද්ධතාවය වැදගත්ම කොටස් දෙක KPKC සඳහා සියලු සිද්ධාන්ත මෙතනින් අවසන් වෙනවා. ගණන් තව ගොඩක් තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් පහළ පාස් පේපර්ස් වල ගණන් ටික පාස් පේපර්ස් වල අවුරුද්ද දාන්න. ඒ අවුරුදු වල ගාන හොයලා පාස් පේපර්ස් ටිකත් කරගන්න. එතකොට KPKC වල හොඳ ප්‍රගුණත්වයක් ලැබෙනවා. ඉතින් ඒකත් එක්ක ඊළඟට අවුරුද්දේ ඔබ උසස් පෙළ කරලා තියෙන ප්‍රශ්නට උත්තර ලියන්න හොඳ හැකියාවක් ලැබෙනවා. ඒ නිසා ඒ ටිකත් කරලා හොඳට ප්‍රැක්ටිස් වෙන්න අපි ඊළඟට සමතුලිතතාවයේ වෙන සමතුලිතතා නියතයකට යමු. ඊට පස්සේ තුන්වෙනි කොටස අහනවා මේ සමතුලිතයේ KP සඳහාගේ ගන්නොත් ඒ KP හොයන්න පීඩනය දැනගන්න ඕනේ. පීඩනය හොයාගන්න පුළුවන් කලින් උෂ්ණත්වයේදී. ඒ කියන්නේ සෙල්සියස් කලින් කරේ T උෂ්ණත්වයේදී ඒකේදී සහ 2T උෂ්ණත්වයේදී PV සමාන nRT සමීකරණ දෙපාරක් දාලා පීඩනය හොයාගත්තා නම් මුළු පීඩනය
මේ KP සඳහා ගයක් ගන්න පුළුවන්. ඒක ලේසි. හරි. එකත් හදාගන්න. අපි යමු KP ගේසි වල අවසාන කොටසට. සිද්ධාන්තවල අවසාන කොටසට. ලියන මාතෘකාව විෂම ජාතිය රසායනික සමතුලිතතාවය. හරි. මොකද්ද මේ විෂම ජාතිය කියන්නේ? මොකද්ද සමජාතිය කියලා කියන්නේ? විෂම ජාතිය කියලා කියන්නේ එකම භෞතික තත්ත්වය නැතුව එක එක ජාතියේ භෞතික තත්ත්වවල ප්‍රතික්‍රියා හා ඵල තියෙනවා. එකම භෞතික තත්ත්වයේ තියෙනම් ප්‍රතික්‍රියා හා ඵල කියන වායු නම් වායු විතරයි සමතුලිතේ පුරවට තියෙන්නේ. ද්‍රව නම් ද්‍රව විතරයි. අන්න එහෙම ඒවට අපි කියනවා සමජාතිය රසායනික සමතුලිතය කියලා. හරි. අපි ලියාගමු. මාතෘකාවල විෂම ජාතිය රසායනික සමතුලිතතාවය ඒකට ලියනවා. රසායනික සමතුලිතතාවයක සියලුම ප්‍රතික්‍රියක හා ඵල එකම භෞතික තත්ත්වයේ පවතී නම් ඒවා සමජාතීය රසායනික සමතුලිතතාව වන අතර වෙනස් භෞතික අවස්ථාවල පවතී නම් විෂම ජාතිය රසායනික සමතුලිතතාවය. හරි. අපි බලමු උදාහරණයක්. කාබන් ඝනය ජල වාෂ්පත් එක්ක එකතු වෙලා සමතුලිතයක් හදනවා. කාබන් මොනොක්සයිඩ් ගෑස් සහ ඊට පස්සේ H2 ගෑස්. මේකත් සමතුලිතතා නියතේ ලියද්දි මෙන්න මේක ලියන්නේ නැහැ අපි. මොකද ඝනයක සාන්ද්‍රණය අපි වෙනස් වෙන්නේ නැහැ, නියතයි කියලා සලකනවා. ඒ නිසා KC ප්‍රකාශනයට අපි ඝනයන් ඇතුළත් කරන්නේ නැහැ. එන KC සඳහා මම ප්‍රකාශනය ලියන්නේ ඝන නැතුව. KC KP දෙකේ මෙහෙම. මේ විදියට එන්නේ. ලියන්න මෙන්න මේක ලියලා ඊට පස්සේ ලියනවා KC ප්‍රකාශන ලිවීමේදී ඝනයක සාන්ද්‍රණ නියතයයි සලකා. KC ප්‍රකාශන ලිවීමේදී ඝනයක සාන්ද්‍රණ නියතයයි සලකා. ඝනවල සාන්ද්‍රණ ප්‍රකාශනයට ඇතුළත් නොකෙරේ. ඊට පස්සේ KC සඳහා ප්‍රකාශනය දාලා ඊට පස්සේ එනවා KP ප්‍රකාශන ලිවීමේදී ඝන මගින් සැලකිය යුතු පීඩනයක් ඇති නොකරන නිසා ප්‍රකාශනයට ඝනයක් ඇතුළත් නොවේ. ඊට පස්සේ තරු ලකුණක් දාලා ලියනවා. මේ ගොඩක් වැදගත්. සමතුලිතව පවතින පද්ධතියකට ඝනයක් ඇතුළත් කිරීමෙන් සමතුලිතතාවයට කිසිදු බලපෑමක් ඇති නොකරේ. ඒ කියන්නේ මෙහෙමයි සමතුලිතයේම තියෙන ඝනයක් වැඩිපුර දැම්ම කියලා අර ලේචට්ලිය මුරු දැම්මට උන ඉස්සරහට නැඹුරු වීම පස්සට නැඹුරු වීමක් වෙන්නේ නැහැ. හැබැයි සමතුලිතයට පිටින් වෙන ඝනයක් දැම්ම සමහර වෙලාවට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමතුලිතයත් එක්ක ප්‍රතික්‍රියාවක් වෙන එකක් දැම්ම. එහෙමනොත් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. සමතුලිතයේම තියෙන ඝනයක් දැම්ම කියන මොකද කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ලියනවා. නමුත් යම් ඝනයක් සමතුලිත ප්‍රතික්‍රියාවේ අඩංගු වේ නම් සමතුලිතතාවය පවත්වා ගැනීමට එම ඝනය සල්පයක් හෝ පැවතිය යුතුය.
ලියනවා අන්තිම ප්‍රශ්නය KPKC වගේ. මීට අමතරව පාස් පේපර්ස් තියෙනවා. පාස් පේපර්ස් ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. පරිමාව ඝන ඩෙසිමීටර් 5ක් වන සම්වෘත බඳුනක ඝන කාබන් 0.843ක් ඝන කාබන් 0.843 ඝන ඩෙසිමීටර පරිමාවක් අඩංගු කර ඇත. පරිමාවක් අඩංගු කර ඇත. මෙම බඳුන තුළට හීලියම් හා කාබන් ඩයොක්සයිඩ් වායු වල සමමෞලික මිශ්‍රණයක් එකතු කර හීලියම් හා කාබන් ඩයොක්සයිඩ් මවුල වල සමමෞලික මිශ්‍රණයක් එකතු කර කෙල්වින් 300ට පත් කළ විට කෙල්වින් 300ට පත් කළ විට බඳුන තුළ මුළු පීඩනය 1.2 වැඩි කිරීම 10.6 පැස්කල් විය. 1.2 වැඩි කිරීම 10.6 පැස්කල් විය. අනතුරුව බඳුන 500 කෙල්වින් දක්වා රත් කළ විට පහත සමතුලිතය ඇති විය. එවිට මුළු පීඩනය 2.4 වැඩි කිරීම 10.6 පැස්කල් විය. ප්‍රතික්‍රියාව සඳහා වැය වූ ඝන කාබන් වල පරිමාව නොගැනිය හැකිනම් ප්‍රෝමිලක්‍රම 1 කෙල්වින් 300 දී බඳුන තුල අඩංගු එක් වායුවේ මවුල ප්‍රමාණ ප්‍රෝමිලක්‍රම 2 500 කෙල්වින් දී බඳුන තුල ඇති එක් වායුවේ ආංශික පීඩන अंक 3 500 केल्विन दी KP ගණනය කරන්න. 500 කෙල්වින් දී KP ගණනය කරන්න. හරි. ඔය ගානේ මහා අමුතු දෙයක් නැහැ. ඒ කියන්නේ මේ ගාන හදද්දී සැලකිලිමත් වෙන්න ඕනේ එකම දේ තමයි දැන් මෙන්න මේ වායු බඳුන 5 ඝන ඩෙසිමීටර දුන්නේ. මේක මෙන්න මේක 8.843 ඝන ඩෙසිමීටර පරිමාවකින් කාබන් පීඩනය. විතර වායුවට තියෙන පුළුවන් මේ පරිමාව විතරයි. එහෙනම් PV සමාන nRT දාද්දී PV සමාන nRT වල V වේගයට සලකන්න ඕන මේ වායු පරිමාව විතරයි. ඒ දේවල් වලට අරන් තමයි ගාන හදන්න තියෙන්නේ. ওই ගාන වෙන කිසිම අමුතු දෙයක් නැහැ. එහෙනම් ඒ ගානත් හදා ගන්න පුළුවන්. හරි. එනවන්න KPKC සඳහා සම්බුද්ධතාවය වැදගත්ම කොටස් දෙක KPKC සඳහා සියලු සිද්ධාන්ත මෙතනින් අවසන් වෙනවා. ගණන් තව ගොඩක් තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් පහළ පාස් පේපර්ස් වල ගණන් ටික. පාස් පේපර්ස් වල අවුරුද්ද දාන්න. ඒ අවුරුද්ද වල ගාන හොයලා පාස් පේපර්ස් ටිකත් කරගන්න. එතකොට KPKC වල හොඳ ප්‍රගුණත්වයක් ලැබෙනවා. ඉතින් ඒකත් එක්ක ඊළඟට අවුරුද්දේ ඔබ උසස් පෙළ කරලා තියෙන ප්‍රශ්නට උත්තර ලියන්න හොඳ හැකියාවක් ලැබෙනවා. ඒ නිසා ඒ ටිකත් කරලා හොඳට ප්‍රැක්ටිස් වෙන්න අපි ඊළඟට සමතුලිතතාවයේ වෙන සමතුලිතතා නියතයකට යමු.